ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙන්නේ. පින්වතුනි, අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වයෙන් ධර්මයෙන් කටයුතු කරන්නේ එංගලන්තයේ පදිංචි පුබුදු විජේසේන මහත්මයා විසින්. එතුමන්ගේ අරමුණ තමයි මිය පරලොවකී දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීමේ අරමුණෙන් තමයි මේ උතුම් ධර්ම දානමේ පින්කම සිදු කරන්නේ. ඉතින් පුබුදු විජේසේන මහත්මයාගේ මිය පරලොවගිය දෙමාපියන් සාදුකාර දීදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයට පරලොව ජීවිතේ සැපවත් වේවා, සුවපත් වේවා, උතුම් නිවනටම පත් වේවා කියන චේතනාව අපි ඇති කරගෙන මේ ධර්මයේ ශ්‍රවණය කරමු. ඉතින් මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ හැම දිනාටම පුබුදු විජේසේන මහත්මයා ඇතුළු ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණයෙන් නිවන් දොරටුවක් බවටම පත් වේවා කියලා මුලින්ම අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද මේ ධර්මානුශාසනාවේදී අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ නමක් දරන ඒ සුගත චීවරය, බුදුරජාණන් වහන්සේ දරාගෙන හිටපු මහා පාංශුකූල චීවරය මහ පොළොව පවා කීප වතාවක් කම්පාවට පත්වෙච්ච අදටත් ඒ මහා පාංශුකූල චීවරය දරාගෙන බුදුරජාණන් වහන්සේගෙන් ඒ සිවුර දරන්න පින ලැබුණේ කල්ප 90කට පෙර මහා පින්කමක් කරපු මහා කාශ්‍යප මහරහතන් වහන්සේට. ඒ පින්කම ඒ වගේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය අදටත් ගල් පර්වත 3ක් මැද්දේ උන්වහන්සේ පිරිනිවන් පාන්නේ බුදුරජාණන් වහන්සේ දරාගෙන හිටපු සුගත චීවරය දරාගෙන සිංහසෙයියාවෙන් සැතපීලා අදිෂ්ඨාන කීපයක් කළ පිරිනිවන් පෑවා. ඒ පිරිනිවන් පානවා සමගම මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය පර්වත 3න් වැහිලා අදටත් ඒ පර්වත 3 ඇතුලේ පවතින බවයි දේශනාවල සඳහන් වෙන්නේ. අනාගත මෛත්‍රී බුද්ධ ශාසනය වන තෙක්ම මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය කිසිම වෙනසක් නොවී ඒ පර්වත 3 මැද්දේ පිහිටනවා. මෙන්න මේ අසිරිමත් සිදුවීම් සමග බුදු කෙනෙක් දරාගෙන සිටිනේ සුගත චීවරයත් මහා පාංශුකූල චීවරය හා බැඳුණු සද්ධාව ඇති කරගන්න අපට උපකාර වෙන කාරණා රැසක් අද මේ ධර්මානුශාසනාවේදී ඔබට කියලා දෙන්න අද අපි බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, අපේ බෝසතාණන් වහන්සේ වසර 29ක් රාජ කුමාරයෙක් හැටියට රම්මේ සුරම්මේ සුබ මාලිගාවල සැප සම්පත් විඳිමින් බොහෝම සැප සහිත ජීවිතයක් උන්වහන්සේ ගත කරේ. ඒකට හේතුව සුද්ධෝදන රජතුමා කැමති වුණේ බුදු වෙන බුදු පුතෙක් දකින්න නෙවෙයි. එදා අසිත තාපසයන් වහන්සේගේ අනාවැකියත් සමග ඒ වගේම නම් තියෙන දවසේ මේ බමුණු අතර කොණ්ණඤ්ඤ කියන කෙනා විතරයි එක ඇඟිල්ලක් උස්සලා හරියටම කිව්වේ ඕර්ණ රෝම ධාතුන් වහන්සේ දිහා බලලා මේ කෙනා නම් ගිහි ජීවිතේ රැඳෙන්නේ නැහැ. ඒ කාන්තේම මේ සැප සම්පත් අතහැරලා විමුක්තිය හොයාගෙන යනවා. ලෞතර සම්බුද්ධත්වයට පත් වෙනවා කියන ඒ හරියටම අනාවැකිය කිව්වේ කොණ්ණඤ්ඤ කියන තාපසයන් වහන්සේ. හැබැයි අනිත් අය ඇඟිලි දෙකක් ඔසවලා කිව්වා ගිහි ජීවිතේ රැඳුණොත් ඒ කාන්තෙන් සක්විති රජ කෙනෙක් වෙනවා. හැබැයි ගිහි ජීවිතය අතහැරලා ගියොත් නම් ලෞතර බුද්ධත්වයට පත් වෙනවා. පිය රජ කෙනෙක් හැටියට සුද්ධෝදන රජතුමා කැමති වුණේ තමන්ගේ පුතා මුළු ලෝකෙම පාලනය කරන මහා බල සම්පන්න සක්විති රජ කෙනෙක් වෙනවා දකින්නයි. ඒ නිසා බෝසතාණන් වහන්සේට ගිහි කාලේ උපරිම සැප සම්පත් දෙමින්
වෙන වෙනම මාලිගාවල් හැදුව සීත කාලයට, ඒ වගේම රස්්නය කාලයට රම්මේ සුරම්මේ සුභ මාලිගාවල් හදලා පුදුමාකාර විදිහට හැම වෙලාවිම ඇහැට ප්‍රියමනාප රූප විතරක් පේන විදිහට පරිසරය සකස් කෙරෙව්වා. කනට ප්‍රියමනාප මිහිරි හඬවල් සබ්ද සංගීත ඇහෙන විදිහට මාලිගාවල් අවට පරිසරය හැදුව. පංචකාම සැප සම්පත් උපරිමෙන් ලබා දෙමින් ගිහි ජීවිතයට හිරකරලා බන්ධනය කරලා තියාගන්න උත්සාහ කරා. මේ සංසාරි පාරමී පුරපු විමුක්තියක් පිණිස බුද්ධත්වයේ පිණිස සාරා සංකය කල්පලක්ෂයක් පාරමී පුරාගෙනාපු මහා පින්වන්ත කෙනෙ. වෙස්සන්තර ආත්මි මහපොළොව හත්වාරයක් කම්පා කර කර දාන පාරමිතාව පුරපු මහා පින්වන්තේ. මේ පංචකාම බන්ධනයන්ගෙන් බැඳල තියාගන්න පුළුවන්කමක් නෑ. සක්‍ර දෙවියන්ගේ මැදිහත්වීමෙන් තමයි එදා සතර පෙරනිමිති පේන සැලැස්වී. ඒ අංගුත්තර නිකායේ සතර පෙරනිමිති ගැන සඳහන් වෙන දේශනාව සඳහන් වෙනවා. මහල්ලෙක් ලෙඩෙක් මලවිනියක් එදා හිතට කාවැදිච්ච ඒ රූපවලට වඩා උන්වහන්සේගේ හිතේ පිහිටියේ ශ්‍රමණ රූපේ සිවුරු දරාගෙන බොහොම සාන්ත ගමනින් ඒ වඩින ශ්‍රමණයන් වහන්සේගේ ශ්‍රමණ රූපය තමයි උන්වහන්සේගේ හදවතේ පිහිටියේ. වෙනද වගේ අනිස් හතර පෙරනිමිතිවල මහල්ලෙක් ලෙඩෙක් මළමිනියක් දැකපු ගමන ආපව හැරිලාව. ඒ ගැනම විමසමින් චන්න මේ කවුද? මමත් ලෙඩ වෙනවද? මගේ පියාණනුත් ලෙඩ වෙනවද? ඔබත් ලෙඩ වෙනවද? ලෙඩවීමත් සමග නිරෝගිකම අවසන් වෙලා යනවනම් මොකක්ද මේ ජීවිතේ? වයසට ගිය කෙනෙක් දැක්කට පස්සේ උන්වහන්සේ විමසන්න පටන් ගත්තා. චන්න මේ කවුද? එහෙමනම් මමත් වයසට යනවද? මගේ පියාණන් මේ ඔබ හැමෝම ගොඩක් වයෝවෘද්ධ වෙනවද මේ වගේ? එහෙනම් මොකක්ද මේ ජීවිතේ? වයසට යාමත් සමග මේ තරුණකම ශරීර ශක්තිය අවසන් වෙනවනම් මොකක්ද මේ ජීවිතේ? මරණයක් සමග විමසන්න පටන් ගත්ත මාත් මැරෙනවද? ඔබ මගේ පියාණන් මේ හැමෝම මරණයක් සමග ජීවිතය අවසන් වෙනවනම් මොකක්ද මේ ජීවිතේ? හැබැයි උන්වහන්සේගේ හිතේ එදා ශ්‍රමණයන් වහන්සේ නමකගේ ශ්‍රමණ රූපය දැක්කට පස්සේ පෙර සංසාරික පුණ්‍ය ශක්තිය මේ පාරමී මතු වුණා. එදා උයනට ගියා බොහොම සතුටෙන් විමුක්තිය පිණිස හිතෙන් සැලසුම් කරමින් අර විනෝද උයනේ කල්ගත කරා. ඔය අතරේ තමයි සේවකෙක් දුවගෙන ඇවිල්ලා පණවිඩයක් දැනුම් දුන්නේ. ඒ පණවිඩේ තිබුණේ යසෝදරාව පුත්කුමාරයෙක් බිහි කරලා. පියෙක් හැටියට ඒ වෙලාවෙ සතුටක් හිතේ ඇති වුණත් උන්වහන්සේට කියවුණා රාහුලෝ ජාතෝ බන්ධනං ජාතක්. රාහුලෙක් ඉපදිලා බැඳීම් ඇති වුණා නේද කියලා. හැබැයි උන්වහන්සේ අර පැවිදිරුව ශ්‍රමණ රූපය සිවුරු දරාගෙන ඉන්න මේ රුව මේ ගැන හිතා එදා රාත්‍රිය ගත කරා. වෙනද වගේම නාට්‍යාංගනාව සංගීත කණ්ඩායන් නැටුන් නටනව උන්වහන්සේව සතුටු කරන්න. හැබැයි උන්වහන්සේගේ හිත තියෙන අර්ශ්‍රමණ රූපය තුළ. අවසානයේ ඒ අය වැටිච්ච තැන්ගොල නිදාගත්තා. උන්වහන්සේ කල්පනා නින්ද ගියා වගේ කල්පනා කර හිටිය විමුක්තිය කරා යන මාර්ගය ගැන. එදා මහරාත්‍රී අවදි වෙලා බලද්දී උන්වහන්සේව සතුටු කරන්න සුවඳ ගල්වගෙන ලස්සන මල්මාලා පැළඳගෙන ලස්සන සලු පිළිවලින් සැරසිලා දිව්‍යාංගනාවන් වගේ නටපු ගයපු අය අමනුස්ස පිරිසක් වගේ පිරේතියෝ වගේ තැන් තැන්ගොල වැටිලා කුණු කෙල පෙරාගෙන කටවල් ඇරිලා කොන්්ඩෙ විසි වෙලා මල් ගහපු මල්මාලා තැන් තැන්ගොල සීසීකට. ඒ අතරින් උන්වහන්සේ චන්නව හොයාගෙන ගියේ කන්ත කස්වය සෝදානන් කරන්න විමුක්තිය පිණිසය. හැබැයි කවුරුත් දන්නේ නෑ. චන්න දන්නෙත් නෑ කොහෙද යන්නේ. දෙවිවරු බෝමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වා දෙවුරු අහසි පිරිලා සාධකාර දෙනවා. එද ඇසල පෝය දවසක්. මහාවීරයන් වහන්සේ අද කෙලෙස් සටනට පිටත් වෙනවා.
මහාවීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වෙනවා කියලා දෙවිවරු ප්‍රීතිගෝසා කරනවා සාධකාර දෙනවා. උන්වහන්සේ කන්ත කසු පිට නැගල පිටත් වෙද්දි. එදා රාහුල පුතා බලන්නත් ගියා. මේ දරු අතට අරගෙන තුරුළු කරගන්න පියෙක් හැටියට දරු සෙනෙහස ඇති වුණාට ඒවිලේ හිත හදාගත්තා. මේ රාහුල පුතත් යසෝදරාව ඒ විතරක් නෙමේ මේ මාලිගාව ඉන්න හැම කෙනෙකුටමත් මේ වගේම මේ ලෝකෙයින් අසංකේය ගනන් සියලු සත්වයන්ට පින් ඇති අයට හැම දෙනාටම නිවන් මඟ හොයාගෙන සියල්ලු දෙනා පින් ඇති අය සංසාර දුකින් මං එතර කරවනවා. ඒ අධිෂ්ඨානින් උන්වහන්සේ හිතට ඇතිවෙච්ච හැඟීම් යටපත් කරගෙන උන්වහන්සේ මේ ගමන පිටත් වුණා. අර මහා සැප සම්පත් ඇති මාලිගාදිහා හැරිලවත් බලන්නේ නැතුව. මේ සියල්ල හිතෙන් අතහැරලා විමුක්තිය හොයාගෙන උන්වහන්සේ පිටත් වෙලා යද්දී. නගරෙ ප්‍රධාන දොරටුව දේවානු භාවෙන් දෙවියන් විවර කරා. බොහෝ දුරක් පිටත් වෙලා යනෝ දෙවුරු අහසි සාධකාරදිදී ප්‍රීතිගෝසා කරනවා. අනෝමා නදී අසලට ගිහිල්ල මේ නදීනුත් එතර වුණා. උන්වහන්සේ එතන ඉදං කල්පනා කරා මෙතනින් එහාටමා තනියම යායුතු ගමනක් තියෙන. දැන් උදෑසන රාත්‍රී ගෙවිලා. උන්වහන්සේ ඉස්සල්ලාම කරේ කල්පනා කරා මේ ශ්‍රමණය කැටියට මේ ගමන මා යායුතුයි. රාජිකයේ සලුපිලි රාජ ආභරණ ඒ වෙලාවේ මගුල් කඩුව අරගෙන කෙස් ඇටි අතින් අල්ලගෙන මගුල් කඩුවෙන් කෙස් ඇටිය කපනවත් දෑගුලක් හිසේ කෙස් ඉතිරි වෙන ප්‍රමාණයට කෙස් ඇටිය කපල අතට ගත්තා. දෑගුලක් යන අඟල් දෙහික වගේ ප්‍රමාණයක්. කෙස් ඇටිය කපනවත් සමගම උන්වහන්සේගේ හිසේ ඉතිරි කේශධාතුන් වහන්සේලා දක්ෂිනාරුතව කරකැවිලා හිස මත මනාකොට පිහිටිය. ධර්මය සඳහන් වෙන්නේ අභිනීල අක් බඹර කියලා. තද නිල් පාටයි බඹර සහිතව කැරලි විදිහට කරකැවිලා හිස මත පිහිටිය. උන්වහන්සේ අර මගුල් කඩුවෙන් කපල අතට ගත්ත කේශධාතුන් වහන්සේලා සියල්ල දිගු කෙස් වැටිය මතේ තියාගෙන සත්‍යයක් ක්‍රියා කරා. මම මේ විමුක්තිය කරා යන ගමනේ මට ඒ කාන්තෙන් විමුක්තිය ලැබේ නං මේ කෙස් පොළුවට නොවැටේවා අහසේම රැඳේවා කියලා අධිෂ්ඨානයක් කළ අහසට වීසි කරා. හරිම ආශ්චර්යයක් යොදුනක් ඉහලට මේ කේශධාතුන් වහන්සේලා පැන නැග්ග. කේශධාතුන් වහන්සේලා යොදුනක් ඉහල අහසේ නතර වුණා. දෙවරු සාධකාර දෙද්දි සක්‍ර දෙවියන් රන් කරඩුවක් මවලා මහා බෝසතාණන් වහන්සේගේ කේශධාතුන් වහන්සේලා රන් කරඩුවෙන් පිළි අරගෙන දෙව්ලොවට ගිහිල්ලා සත්රුවනින් 12 යොදුනක් විශාල චෛත්‍යයක් මවනෝ. ඒ තමයි සිළුමිණි මහා සෑයි. ඒ මහා සෑයි තුළ බෝසතාණන් වහන්සේගේ කේශධාතුන් වහන්සේලා සක්‍ර දෙවියන් තැන්පත් කරා. ඔන්න මේ විශ්වයේ මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අභිනිස්ක්‍රමණය කරපු දවසෙම පළවෙනිම චෛත්‍ය මේ තුන් ලෝකීම සිළුමිණි මහා සෑය සක්‍ර දෙවියන් මවන්නේ. අන්නේ වෙලාවේ අර ආභරණ ටිකයි මගුල් කඩුවයි චන්නට දුන්නා. චන්න ඔබ මේ වරගෙන ආපහු යන්න. මම විමුක්තිය කරාගිය බව පියාණන්ටත් මාලිගාවේ ඉන්න පිරිසට යසෝදරාට මේ හැමෝටම ඔබ ගිහින් දැනුම් දෙන්න. හැබැයි උන්වහන්සේ තමන් දිහා බැලුව රාජකීය වටිනා සලුපිලි. ශ්‍රමණයෙකුට මේවා සුදුසු නෑ කියලා හිතනකොටම ගටීකාර බ්‍රහ්ම දෙවියන් අටපිරිකරක් අරගෙන දෙව් බමුණු සමග සාධකාරදිදී අහසින් ඇවිල්ලා අටපිරිකර පූජ කරා. මේ බුද්ධ ශාසනය අපේ බෝසතාණන් වහන්සේට මුලින්ම අටපිරිකරක් පූජා කරන්නේ ගටීකාර බ්‍රහ්ම දෙවියන්. ඒ අටපිරිකරේ තියෙන සිවුරු පිරිකර උන්වහන්සේ ඇඳගත්තා. පාට සිවුරු දැන් උන්වහන්සේට ලැබිලා. අර ඇඳගෙන ඉන්න ගිහි වස්ත්‍රයුගල අතේ තියාගෙන සත්‍යයක් ක්‍රියා කරා. මම මේ විමුක්තිය කරා යන ගමනේ මට ඒ කාන්තෙන් විමුක්තිය ලැබේනම් මේ ගිහි වස්ත්‍ර පොළොවට නොවැටේවා අහසේම රැඳේවා කියලා අහසට වීසි කරා. යොදුනක් කියලා අහසට පැන නැග්ගා. අර කේශධාතුන් වහන්සේලා වගේම යොදුනක් ඉහළ අහසේ ගිහි වස්ත්‍රයුගල නතර වුණා. ගටීකාර බ්‍රහ්ම දෙවියන් කරඬුවකින් පිළිගෙන
බ්‍රහ්ම දෙවිවරු සාධකාරදිදී බඹලවට ගිහිල්ලා බ්‍රහ්ම ලෝකි චෛත්‍යයක් මවනවා සුද්ධවාස බඹලව. ඒ තමයි සලුමිනි මහා සෑය. ඒ සලුමිනි සෑයේ බෝසතාණන් වහන්සේගේ ගිහි වස්ත්‍රයුගල තැන්පත් කරගෙන බ්‍රහ්ම දෙවිවරු වන්දනා කරන්න පටන් ගත්ත. දැන් බලන්න බුදු කෙනෙක් පරිහරණය කරපු දේවල්. ඒවට අපි කෙනා පාරිභෝගික වස්තු. දැන් බලන්න උන්වහන්සේ බුදු වෙන්නත් පෙරම බෝසතාණන් වහන්සේ නමක් හැටියට පරිහරණය කරපු ගිහි වස්ත්‍රයුගල තැන්පත් කරලා බඹලව සලුමිනි සෑය බ්‍රහ්ම දෙවිවරු මවාගෙන උන්වහන්සේගේ ගුණ සිහි කර කර දෙවියන් වඳිනවා. බෝසතාණන් වහන්සේ බුදුවෙන්නත් පෙරයි උන්වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා රැගෙන ගිහිල්ලා සක්‍ර දෙවියන් සිළුමිනි සෑය මවාගෙන වන්දනා කරන්න පටන්ගත්ත දෙවිවරු. පිංහතුනි අපේ බෝසතාණන් වහන්සේ අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරලා එදා වෙසක් පුන් පොහෝ දවසේ සුජාතාවගේ කිරිපිඩු දානෙ වළඳලා සොත්තිය බමුණාදීපු කුසතනමිටි යටත් අරගෙන ඇසතු බෝධීන් වහන්සේ අසල නැගෙනහිර දිසාවට මුහුණලා වජිරාසනය මත වැඩ සිටිමි. රාත්‍රී පළවෙනියාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, රාත්‍රී දෙවනියාමේ චුතූප්පාත ඥානෙ, රාත්‍රී තුන්වෙනියාමේ පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙනවා සමගම හිමිදිරි උදෑසන අරුණෝදයක් සමගම හිත කෙලෙසුන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. පිංහතුනි ඔබ දන්න අපේ බුදුරජාණන් වහන්සේ සත්සති අවසන් කරලා ඉසිපතන මිගදායේදී පස්වග භික්‍ෂූන් වහන්සේලාට ඇසලපුන් පොහෝ දවසේ ධම්ම චක්ක දේශනාව දේශනා කරන. ඒ දේශනාව අවසන් වෙද්දී කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ උතුම් සෝවාන් ඵලයට පත් වුණා. ඒ අය මුලින් තවුසු හැටියට තවුස් දම් පුරමින් හිටියේ තාපස පිරිකර ඇඳගෙන හිටියේ. බුදුරජාණන් වහන්සේ උදානයක් පළ කරා අඤ්ඤාසිවත බෝ කොණ්ණඤ්ඤෝ අඤ්ඤාසිවත බෝ කොණ්ණඤ්ඤෝ කොණ්ණඤ්ඤන් වහන්සේට අවබෝධ වුණා මේ ධර්මය අවබෝධ කරගත්තා. බුදුරජාණන් වහන්සේ නමකට පමණක් කළ හැකි මහා ප්‍රාතිහාරයක් තමයි පින් ඇති පෙර සසරේ පවා අෂ්ට පරිස්කාරාදී පූජාවන් සිදු කරලා පින් කරගත්ත කෙනෙකුට ශ්‍රී හස්තයේ දිගු කරනවා මෙහෙ එන්න මහණෙනි මේ ධර්මයේ ස්වාක්කාතයි. මනාකොට දේශනා කොට තිබෙන්නේ සසුන් බඹසර හැසිරෙන්න කියලා ශ්‍රී හස්තයේ දිගු කරද්දී ඒ කෙනාගේ කෙස් රැවුල් ඉබේම ඉවත් වෙනවා. ඒක 이르දි මේ ප්‍රාතිහාරයක් බුදු කෙනෙකුට පමණක් කළ හැකි දෙයක්. ඔහු ඇඳගෙන හිටපු වස්ත්‍ර අතුරුදහන් වෙලා ඒ සැනින් සිවුරු පාත්තර දරව භික්ෂුවක් හැටියට සිවුරු ඇඟට පෙරවිලා පාත්තරයක් අතට පහළ වෙලා සිවුරු පාත්තර දරව පහළ වෙනවා. ඒකට ධර්මය කියන්නේ ඒහි බික්කු පැවිදි උපසම්පදාව ලැබෙනවා කියලා. බුදුරජාණන් වහන්සේගෙන් පළවෙනියට මේහි බික්කු පැවිදි උපසම්පදාව ලැබුවේ අඤ්ඤා කොණ්ණඤ්ඤන් වහන්සේ. එදා ධම්ම චක්ක දේශනාව අවසන් වෙද්දි එතනින් තමයි ශ්‍රාවක සංඝරත්නය ආරම්භ වුණේ. මේ බුද්ධ ශාසනයේ බොහෝ පිරිසකට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයේ දිගු කරලා ඒහි බික්කු පැවිදි උපසම්පදාව ලබන්න සසර පින් තිබුණ. බොහෝ පින් ඇති අය බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයේ ඔහු දිහාවට දිගු කරලා මෙහෙ එන්න මහණෙනි මේ ධර්මයේ ස්වාක්කාතයි. මනාකොට දේශනාකොට තිබෙන්නේ සසුන් බඹසර හැසිරෙන්න කියද්දිම සිවුරු පාත්තර දරව භික්ෂුවක් හැටියට 이르දියෙන් පහළ වුණා. ඒ අතර සමහර අය සිවුරු හොයන්න බොහෝ දුක් විඳගෙන බුදුරජාණන් වහන්සේ බලනවා ඒ අයට සසර පින් මදි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ආශ්මතුනි ගිහිල්ලා සිවුරක් ඔබ හොයාගෙන එන්න. ගිහි අයට ධර්මය අවබෝධ කරපු අය පැවිදි වෙන්න හද්දි සිවුරු පාත්‍ර ඔබට තියෙනවද සම්පූර්ණයි නැත ස්වාමීනි. එහෙමනම් ගිහිලා සිවුරු පාත්‍ර සකස් කරගෙන එන්න කියනවා. සමහර අය එහෙම සිවුරු හොයන්න ගිහිල්ලා ඊට අවශ්‍ය රෙදි කඩවල් හොයනකොට සමහර වෙලාවට පාරි කුලප්පු වෙලා යන එළ දෙන්නු පවා එනගෙන ගිහිල්ලා අපවත් වෙච්ච අවස්ථා ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා පින්වතුනි ඊළඟට ඔබ දන්නවා ඒ කාලේ රෙදි හිඟයි.
අද වගේ අදනන් සිවුරු පිරිකර පාත්තර ඕන තරම්. එක ස්වාමීන් වහන්සේ නමකට සමහරලාවට කීයක් නං මිනිස්සු පූජ කරනවාද. ඔබ බලන්න මහා පින්කංවල සමහර වෙලාවට අට පිරිකර 100 ගණන් දහස් ගනම් පූජා කරන මහා පින්කක්. සිවුරු 100,000 ගනම් පූජා කරන මහා පින්කං ගැන අපිට අහන්න ලැබෙනවා. සමහර වෙලාවට ඔබ ගෙදරක දානයකට පන්සලක පින්කමක් කටින පින්කමක් වුණක් ඒ ස්වාමීන් වහන්සේලාට අට පිරිකර පූජා කරනවා සිවුරු පූජා කරනවා පිරිකර පූජා කරනවා. අද අපිට සිවුරු කඩයකින් හරි එක්ක සකස් කරලා පඩුපෝල මහල හදාගන්න එක අද පහසු දෙයක්. හැබැයි ඉස්සර අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ ඒ තරම් පහසු නෑ සිවුරක් හදාගන්න එක. සමහර අය පාංශකූල කියලා තියෙන අතහැරලා දාපු රෙදි කෑලි. මිනිස්සු අතහැරලා ඉරිලා විසි කරලා දාලා තියෙන රෙදි කෑලි. සමහරලාවට පාරවල් අයින් වල තැන් තැන් වල. ඒ අතර එවැනි වටිනා ටිකක් හොඳ රෙද්දක් නම් ඉරිච්ච නැති රෙදි කෑල්ලක් හොයාගන්න බොහෝ දෙනෙක් ගියේ සොහොනට. ඒ සොහොනට යන්නේ ඒ කාලේ කෙනෙක් මිය ගියාට පස්සේ මෘත ශරීරය ඔතනවා සුදු රෙදි කඩකින්. ඔතලා ගැට ගහලා මේ මෘත ශරීරය අරගෙන ගිහිල්ලා මහා කැලේ අමු සොහොනකට ගිහිල්ලා දාලා එනවා. ඉස්සර මේ වලවල් කපලා තැම්පත් කරනවා මෙහෙම දේවල් බුදුහාඳුරන්ගේ කාලේ සඳහන් වෙන්නේ. ඒ අය බොහෝ පුරුද්දක් හැටියට බොහෝ දෙනෙක් තුළ තිබුණේ ඒ අය අරගෙන ගිහිල්ලා මහ කැලේට තමයි අමු සොහොනකට දාලා එනවා. ඒ අතර භික්‍ෂූන් වහන්සේලා සමහරු ඒ සොහොනට ගිහිල්ලා අර සොහොනේ ඔත්තලා දාලා තියෙන මිනි ඔත්තලා දාලා තියෙන රෙදි කෑලි අරගෙන ඇවිල්ලා ඒවා හෝද සමහරලාට ඒවා ගන්නකොට පණුව. එක්ක අර මිනිය කුණු වෙලා ගිහිල්ලා ඕජාව දුර්ගන්ධය ගෙනල්ලා හෝදලා පිරිසිදු කරලා අර මලමිනි ඕජාව දුර්ගන්ධය යන විදිහට හොඳට සුද්ධ පවිත්‍ර කරලා පණු පෝල සකස් කළ සිවුරක් හැටියට හදාගන්න. ඔය විදියට තමයි බොහෝ භික්‍ෂූන් වහන්සේලා සිවුරු සකස් කරගත්තේ. දැම් බලන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේ නම උන්වහන්සේ රාජ කුමාරයෙක් හැටියට සුද්දෝදන් රජතුමාගේ පුට්‍රත්නය හැටියට සාක්‍ය වන්සේ සුද්දෝදන් රජතුමාගේ පුට්‍රරත්නය මේ. උන්වහන්සේගේ බණහල පැහැදිච්ච රජවරු සිටුවරු රාජරාජ මහාමාත්‍යවරු කොයි තරන්නම් බුදුරජාණන් වහන්සේට ගෞරව සත්කාර දැක්වුවද. රජවරු මොනතරම් වටිනා සලු පිළි බුදුරජාණන් වහන්සේට සිවුරු සකස් කරගන්න පූජ කරාද. හැබැයි මහාකාරුණික බුදුරජාණන් වහන්සේ දවසක් උදෑසන බුදු ඇසින් ලෝකෙ දිහා බලලා. උන්වහන්සේ කල්පනා කරා බුදුරජාණන් වහන්සේට වටිනා සිවුරු පිරිකර පූජ කරනවා රජවරු සිටුවරු. නමුත් සංඝයාට ආදර්ශයක් හැටියට සංඝයාට අනුග්‍රහයක් හැටියට මම පාංශකුල සිවුරක් දරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේට සිතුවිල්ලක් උපන්න. එදා උදෑසනම බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකිනවා පුන්නා කියලා 16ක් මිය ගිහිල්ලා. ඒ නගරේ නිවසක මෙහෙකාර සේවයේ හිටපු පුන්නා කියන 16 මැරිලා ඒ මැරිච්ච 16ගේ මලකුණ ඊට දින ගණනාවකට කලින් මැරිලා තියෙන. රෙදි කඩකින් ඔතලා ගිහිල්ලා මහා සොහොනට විසිකර ලැවිල්ල. බුදුරජාණන් වහන්සේ දා උදෑසන මේ අමු සොහොනට වැඩම කරා. අර පුන්නා කියන 16ගේ මලකුණ කුණු වෙලා පණුව පිරිලා මේ මලකුණ ඔතලා තියෙන අර සුදු රෙදි කඩ බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයෙන් අල්ලලා මේ රෙදි කඩ අතින් ගන්නකොට මහපොලෝ ගිගුරුන් දෙමින් කම්පාවනා කියන. තිඹක් පණුව හිටිය කියලා සඳහන් වෙනෝ මේ රෙදි කඩේ. බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයෙන් එකින් එක පණුවෝ ඉවත් කරලා ඒ රෙදි කඩ පිරිසිදු කරගන්න ඕනෑ කියලා හිතනකොටම සක්‍ර දෙවියන් පැම්පොකුණක් එතන මවනෝ. ඒ සක්‍ර දෙවියන් මවපු පැම්පොකුණෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තේම මේ රෙදි කඩ පාංශකුල රෙදි කඩ ශ්‍රී හස්තේම පිරිමැදලා පිරිසිදු කරගත්තා. මෙන්න මේ රෙදි කඩ අරගෙන ඇවිල්ලා කපලා මහලා සිවුරක් හැටියට බුදුරජාණන් වහන්සේට ප්‍රමාණවත් සිවුරක් හදාගත්තා. මේ සිවුර සකස් කරලා අවසන් වෙලා
ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරට දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත ඒ බුදු සිරුරට මේ සිවුර පොරෝණ වෙලාවේ දෙවනි වතාවට මහපොළොව ගිගුරුන් දෙමින් කම්පාවෙනවා. ලෝතුරා බුදු කෙනෙක් මේ මළමිනියක පනුව පිරිච්ච රෙදිකෑල්ලක් අරගෙන ඇවිල්ලා සංඝයාට අනුග්‍රහ පිණිසයි මේ බුදු කෙනෙක්ගේ බුදු සිරුරට මේ පොරවන්න. දෙවනි වතාවටත් මහපොලෝ කම්පාවට පත්වෙච්ච ඒ මහා පාන්සුකුල චීවරය දරාගෙන බුදුරජාණන් වහන්සේ බොහෝ කාලයක් වැඩ හිටිය. පිංහතුනි දවසක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මුණගැහෙන් නැවිල්ලා ඒ දවසේ බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප හාදුරන්ට කෙන මහා කාශ්‍යප අපි යම් මේ අසල තියෙනවා අන්දවනේ සැවැත්නූර ආසන්න තිබිල තියෙනවා අන්දවනේ කියලා විවේකී විශාල වනාන්තරය බොහෝ භික්‍ෂූන් වහන්සේලා භාවනාවෙන් වැඩ ඉන්න මේ අන්දවනයට වැඩම කරනවා. බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සමගේදා අන්දවනයට වැඩම කරා. ඒ වෙලායි බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දෙපට සිවුර නමල බිම එලලා ආරාධනා කරා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස ඔබහන්සේ මේ ආසනී මත වැඩ ඉන්න සේක්වා කියලා සුදුසු ගහක් යට විවේකීව තථාගතයන් වහන්සේට වැඩඉන්න ආසනයක් පැනෙව්වා. ඒ පැනෙවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දෙපට සිවුර බිමේලලා. බුදුරජාණන් වහන්සේ මේ සිවුර උඩ වැඩඉඳලා ශ්‍රී හස්තයෙන් තථාගතයන් වහන්සේ අර මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ සිවුර අතින් පිරිමැදලා කියනවා මහා කාශ්‍යප ඔබ මේ දරාගෙන ඉන්න ඔබ පොරවන ඔබේ සිවුරනං හරි සිනිදුයි. ඒකනන් ටිකක් පහසුයි වගේ. ඒ සැනින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියන ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ මගේ සිවුර පිළිගන්න සේක්වා. තථාගතයන් වහන්සේ මගේ සිවුර දරණ සේක්වා. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ ඔබවහන්සේ දැම් වයෝවෘද්ධයි. ඒ වෙනකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න ආසන්නම කාලෙ සිදුවෙච්ච සිදුවීමක් බව මේ දේශනාවෙන් පැහැදිලිව පේනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ ඔබවහන්සේ දැන් වයෝවෘද්ධයි. තථාගතයන් වහන්සේ දරාගෙන ඉන්න ඔය මහා පාංශකුල සිවුර බොහොම බරයි, බොහොම රළුයි, ගොරෝසුයි. ඒ නිසා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ ඔබවහන්සේ මගේ සිවුර පිළිගන්න. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා එතකොට මහා කාශ්‍යප ඔබ පොරවන්නේ ඔබේ සිවුර මම පිළිගත්තොත් ඔබ පොරවන්නේ මොකක්ද? මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ දරාගෙන ඉන්න ඔය මහා පාංශකුල චීවරේ මට දෙන්න. ඒක මට මහා වටින පූජනීය වස්තුවක් හැටියට මම ඒ සිවුර පිළිගෙන මං ඒ සිවුර දරාගන්න. තථාගතයන් වහන්සේ මගේ සිවුර පිළිගන්න සේක්වා කියලා ආරාධනා කරා. පිංවතුනී බුදුරජාණන් වහන්සේ නැගීඉඳලා තමන් වහන්සේ පොරෝගෙන ඉන්න සිවුර ගලවලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දුන්න. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ අතින් උන්වහන්සේගේ දෙපට සිවුර බුදුරජාණන් වහන්සේට පිළිගැන්නවා. තථාගතයන් වහන්සේ තමන් වහන්සේ පොරෝගෙන හිටිය බොහෝ කාලයක් දරාගෙන හිටිය බුදු කෙනෙක්ගේ ශ්‍රී හස්තේ දැවටිච්ච ඒ උතුම් දෙපට සිවුර මහා පාංශකුල සිවුර මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දීලා උන්වහන්සේගේ සිවුර අරගෙන පොරෝගනිද්දි මහ පොළොව තුන්වෙනි වතාවටත් මේ මහා පාංශකුල චීවරය නිසා පොළොව ගිගුරුන් දෙමින් කම්පා වුණා. පිංගතුනි මහ පොළොව තුන් වතාවක් කම්පා වෙච්ච චීවරයක් තමයි ඒ මහා පාංශකුල චීවරය. මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මේ සිවුර පොරවන්න පින ලැබුණේ පෙර සසරේ කල්ප 90කට පෙර සිදු කරපු මහා පුදුම පින්කමක් නිසා. ඔබ දන්නවා මේ බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ ඒකා සංකේය කල්ප ලක්ෂයක්, අසංකේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරපු උතුම් මහරහතන් වහන්සේලා. හැබැයි උන්වහන්සේලාටවත් ඒ මහා පාංශකුල සිවුර දරන්න පින ලැබුන්නේ බුදු කෙනෙක් පොරෝපු බුදු කෙනෙක් දරාගෙන හිටිය
ඒ උතුම් මහා පාංසකුල චීවරේ මහපොලෝ කම්පාවෙච්ච මහා පාංසකුල සිවුර දරන්න පින තිබුණේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේ තමයි මේ බුද්ධ ශාසනයේ තතිය ශ්‍රාවකයන් වහන්සේ හැටියට හඳුන්නන්. දූතාංග ධාරියෙන්ගෙන් අග්‍රම කෙනා. මේ බුද්ධ ශාසනය අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ශාසනයේ වගකීම භාරගත්තේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. ධාතුන් වහන්සේලා බෙදල දෙන්න, ඒ වගේම ධර්ම සංගායනාව පළවෙනි ධර්ම සංගායනාව මූලිකත්වය ගත්තේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. පිංහතුනී උන්වහන්සේ කල්ප 90කට පෙර විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ පියතුමා බන්දුම රජ්ජුරු හරි සද්ධාවන්ත රජ කෙනෙක්. මේ රජ්ජුරුව නිතර එනවා බුදුරජාණන් වහන්සේ දහම් දෙසද්දී බණහන්. ඒ කාලේ දවස ගාන ධර්ම දේශනා පැවැත්වෙච්ච බවක් සඳහන් වෙන්නේ. හැබැයි ඒ දේශනා සිදුවෙනකොට අද වගේ මේ දේශනා නෙමෙයි තුන්යම් රාත්‍රී ධර්ම දේශනා. ඔබ අහලා ඇති අපේ රටේ පවා ඉතිහාසයේ වැනි දේශනා තිබිලා තියෙනවා. ඔබ අහලා ඇති කාල බුද්ධ රක්ඛිත මහරහතන් වහන්සේ මිහින්තලේ කළු තිඹිරි ගහක් යට වැඩ සිටිමින් කාලකාරාම සූත්‍ර දේශනාව තුන්යම් රාත්‍රියක් පුරා දේශනා කරා කියලා. සද්ධාතිස්ස රජුරෝ හිටගෙන එළි වෙනකන් ඒ බණ ඇහුවා කියලා ඔබ අහලා ඇති. එතකොට අපිට පේනවා අපේ ඉතිහාසයේ අනුරාධපුර යුගයේ ඒ කාලේ පවා තුන්යම් රාත්‍රියේ එළි වෙනකම් ධර්ම දේශනා කරපු දේශනා තිබිලා තියෙනවා. එතකොට එදා එවැනි ධර්ම දේශනා පැවැත්වෙනවා. විපස්සී බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා. එළි වෙනකන් ඒ දේශනාව කෙරෙනවා. ඒ නගරෙම හිටිය බොහෝම දුප්පත් පවුලක බමුණෙක් සහ බැමිණියක්. ඒ අය බොහොම දුප්පත් දිලිඳු බමුණෙකුයි බැමිණියෙකුයි. ඒ කාලේ රෙදි හිඟ කාලයක්. රජවරු සිටුවරු බොහොම ධනවත් අයට තමයි වටිනා රෙදි ඒ කාලෙත් තිබිලා තියෙන්නේ. දුප්පත් මිනිස්සු බොහොම අමාරුවෙන් රෙදි කෑල්ලක් හොයාගන්න. මේ දිලිඳු බමුණටයි බැමිණියටයි දෙන්නටම උඩුකය වසාගන්න සලුවක් හැටියට තිබිලා තියෙන්නේ එකම රෙදි කඩයි. එතකොට අපිට පේනවා යටට ඇඳගන්න රෙදි කෑලි තිබුණට උඩුකය වසාගන්න ලොකු සලුවක්. එතකොට අපිට පේනවා සීතල කාලවලට හරි සීතල දරාගන්න විදිහට මුළු ශරීරයම වැහෙන විදිහට අපි සාමාන්‍ය නිකන් හිතමු ලොකු සීට් එකක් වගේ, බෙඩ් සීට් එකක් වගේ. එතකොට මේ වගේ ලොකු සලුවක් පොරව ගන්න තිබිලා තියෙන එකම සලුවයි. එදා මේ වයෝවෘද්ධ දිලිඳු බමුණයි බැමිණියයි සාකච්ඡා කරන්න බුදු කෙනෙක් පහළ වෙලා බුදුරජාණන් වහන්සේ මේ අසල ආරාමයක දහම් දෙසනවා. මිනිස්සු බණහන්න යනවා. අනේ අපේ අවාසනාවට අපි දෙන්නට එකට ගිහිලා බණහන්න විදියක් නෑනේ. බුදුරජාණන් වහන්සේ ළඟට යනකොට ගෞරවාන්විත බුද්ධ ගෞරවයක් ඇති වෙන විදිහට යන්න ඕන. අපිට උඩුකය වහගෙන යන්න නම් තියෙන එකම සලුවයි. ඒ වෙලාවේ බිරිඳ කිව්වා මං උදේවරුවේ ගිහිල්ලා දහවල් කාලේ කරුවල වැටෙන්න කලින් මම මේ සලුව පොරෝගෙන ගිහිල්ලා මම බණ ටික අහලා එන්න. රාත්‍රී කාලේ හවස් කාලේ ඔබ ගිහින් බණහන්. රෑබෝ වුණාම කාන්තාවන්ට යන්න එන්නත් අපහසුයි. ඒ නිසා ඔබ ගිහිල්ලා රාත්‍රී කාලේ එළි වෙනකම් බණහන්න කියලා. දැන් එදා බැමිණිය දහවල් කාලේ ගිහිල්ලා බණ අහලා ආවා. මේ බමුණා ඔහුට මිනිස්සු කීවේ අර එකම සලුව දරාගෙන ඉන්න නිසා ඒක සාටක එකම සලුවක් තියෙන බමුණා. මේ සලුව තමයි Tamanට තිබ්බ වටිනාම දේ. මේ වටිනා සලුව දරාගෙන ගිහිල්ලා අර ධම්සභා මණ්ඩපයේ කෙළවරක වාඩි වෙලා එදා ටිකක් සීතල දවසක් සලුව පොරෝගෙන වාඩි වෙලා බණ ඇහුවා. එදා තුන්යම් රාත්‍රී දේශනාවක්. හවස ධර්ම දේශනාව රාත්‍රී පළවෙනි යාමේ අවසන් වෙනකම්ම දේශනාව පැවැත්විලා පළවෙනි දේශනා කොටස පළවෙනි යාමේ අවසන් වුණා. ඒ අතර බණහන්න ආපු අය තම තමන් ගෙනාපු පරිස්කාර සිවුරු පිරිකර ආදී පරිස්කාර බුදුරජාණන් වහන්සේට පූජා කරා. බොහෝ අය සාදුකාර දීදී සතුටේ. මේ බමුණ කල්පනා කර අනේ මටත් ධර්මය වෙනුවෙන් ධර්ම පරිස්කාරයක් පූජා කරන්න තියෙනවනම් එකම දෙයයි තමන් සන්තකයේ තියෙන්නේ මේ එකම සලුව. කමක් නෑ කියලා හිත හදාගෙන සලුව නමල බොහෝම ගෞරවයෙන් අතට අරගෙන හිස මත තියාගෙන නැකිටින්න හදනකොට මතක් වුණා මම මේ සලුව පූජා කරොත්
මගේ බිරිඳට එලියටවත් බැහැගන්න බැරිවි. අපි දෙන්නටම තියෙන්නේ මේ රෙදි කෑල්ල විතරයි. ආපහුවාඩි වුණා. මං වගේ පව්කාරයෙක්, මං වගේ අවාසනාවන්ත කෙනෙක්. අනේ මං බණහන් නාවට මට ධර්ම පරිස්කාරයක් පූජ කරගන්න විදිහක් නෑනි කියලා හිත හදාගෙන මේ සල්වායි පොරෝගෙන බණ ඇහුවා. බුදුරජාණන් වහන්සේ රාත්‍රී දෙවනියාමේ අවසන් වෙනකම්ම ධර්ම දේශනාව දෙවනි කොටස දේශනා කළ අවසන් වෙද්දී තවත් බොහෝ පිරිස පරිස්කාර පූජා කර. ඒ වෙලාවේ ආයමත් අර හිතේ ඇතිවෙච්ච ධර්ම ප්‍රසාදයට අර සලුව නමල ආයමත් අතට අරගෙන හිසේ තියාගෙන පියවර කීපයක්ම ඉදිරියට ගිහිල්ලා ආයි කල්පනා වුණා මං මේ සලුව පූජ කරොත්. මටයි දේවියටයි පාරටවත් බැහැල ගමනක්කත් යන්න අපිට වස්ත්‍රයක් නැති වෙන උඩුකය වහගන්න. ආපහු අර සලු අරගෙන ඇවිල්ල වාඩි වුණා මං වගේ පව්කාරෙක්, මං වගේ අවාසනාවන්ත කෙනෙ. මට පූජ කරගන්න දෙයක් නෑනුව කියලා ආපහු ඇවිල්ල වාඩි වුණ. බුදුරජාණන් වහන්සේ රාත්‍රී තුන්නෙනියාමේ දේශනා කොට සාරම්භ කරලා අරුණෝදේ උදේලිය වැටෙනකම්ම තුන්නෙනියාමේ දේශනාව පවත්වල රාත්‍රී තුන්නෙනියාමේ අවසන් වෙනකොට ධර්ම දේශනාව අවසන් කළ හමාර කරා. ඒ වෙලාවේ පිරිස පිරිකර පූජ කරත්ති සමහරු සාධකාරු දෙනකොට එලි වෙනකන් තුන්යම් රාට්‍රියක් බණහපු මේ ඒක සාටක බමුණ. මේ සලුව නමල අතට අරගෙන පුද්දුම සතුටෙන් ආයි සිතුවිල්ලක් හිතට එන්න කලින් එහෙම්මම බුදුගුණ හිත හිත ඉදිරියට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතු ලබියසම මේ සලුව පූජා කරලා සතුටෙන් කෑගහල කිව මම දිනුවා කියව. අතහරින්න අමාරුම සලු අතහැරිය. මම දිනුවා කියව. ඒ වෙලාම රජ්ජුරුවොත් අර කෙලවරක ඉන්නම් බණහගෙන හිටිය රජ්ජුරු ටිකක් තැතිගත්තා. බය වුණා ළඟ හිටිය අමාත්‍යවරයට කතා කරලා කිව පොඩ්ඩක් විමසල බලාපන් කවුරු හරි මගේ රාජ්‍යවත් අල්ලගෙනද මේ බණහන අතරේ මම දිනුවා කියන්නේ මොකක්ද මේ ජයග්‍රහණය කියලා හොයාගනින් කියව. අර රාජපුරුෂයෝ ගිහිල් අර පුද්ගලයාව පැත්තකට අඩගහ ලැවවා ඇත්ත කියාපන් මොකද මේ දිනුවා කියන්නේ රාජ්‍යවත් කුමන්ත්‍රණයක් කරාද කියලා ඇහු. ඊට පස්ස කිව නෑ මං මට තිබිච්ච එකම සලුව මං පූජ කරා මට මෙච්චරයි මටයි දේවීටයි තිබුණේ මං ඒ සලු අතහැරල පූජ කරා මම ධර්ම පරිස්කාරයක් පූජා කරා මම ලෝභහිත මසුරු හිත ජයගත්ත මන් දිනුවා කියව. රජ්ජුරුවන්ට මේ අය ගිහින් කියද්දි රජ්ජුරුවන්ට පුදුම සතුටක් ඇති වුණා අනේ මේ තරම් සද්ධාවන්ත මනුස්සේ. ඔහු ගැන විස්තර සේවකයන්ට කිව හොයා ගනිල්ලා ඉන්න තැන හොයාගෙන රජ්ජුරුවන්ට දැනුම් දෙන්න කියලා. පසුවදා උදෑසන රාජපුරුසයෙක් නිවසට පිටත් කරා වටිනා සලු දෙකක් තෑගි කරලා රජ්ජුරුවෝ මේ ඒක සාටක බමුණට වටිනා සලු දෙකක් තෑගි කරලා ඇරිය. මේ සලු දෙක ලැබුණට පස්සේ ඔහු සලු දෙක අතට අරගෙන කල්පනා කරා මෙච්චර වටිනා සලු මේ රන්නූලෙන් වියපු මේ වටිනා සලු මේ තරන් සලුවක් පොරවන්න අපි සුදුසුනෑ. මේවා මට ලැබුණේ බුදුරජාණන් වහන්සේ නිසයි. ඒ මගේ සලුව බුදුහාදුරන්ට පූජ කරපු නිසයි. එදත් බණහන්න ගියා සලු දෙක මාරගෙන. ගිහිල්ල බණහල අවසන් වෙනකොට ඒ සලු දෙකම බුදුරජාණන් වහන්සේට පූජා කළ සතුටෙන් ආපහු පිටත් වෙලා ගිය. ඒ වෙලාවේ රජ්ජුරුව මේක බලාගෙන හිටිය. රජ්ජුරුව දැනගත්ත තමන් පූජ කරපු සලු දෙකම මේ බමුණ බුදුහාමුදුරන්ට පූජ කරලා. ඊළඟ දවසේ සලු 4ක් තෑගි කරලා ඇරිය. මේ බමුණ එදත් ඇවිල්ලා සලු 4ම බණහල අවසන් වෙලා බුදුහාමුදුරන්ට පූජ කරලා ගියා. රජ්ජුරුව මේකත් දැනගත්ත. පසුවදා සලු 8ක් තෑගි කරලා ඇරිය. ඒකත් ආපහුගෙන හලා සලු 8ම බුදුහාමුදුරන්ට පූජ කරා. ඊළඟට සලු 16ක් තෑගි කරලා ඇරිය. බමුණ කල්පනා කරා මට මේ පූජා කරන සියලුම සලුමම් බුදුහාමුදුරන්ට පූජ කරද්දි රජ්ජුරුවෝ දෙගුණ කර මට තෑගි කරලා එවනවා. රජ්ජුරුවම හිතයි මගේ කපටිකමට මං මේ දෙගුණයක් ලැබෙන නිසා මං මේ දේ කරන්න කියල. කමක් නෑමං මටයි දේවියටයි සලු දෙකක් මෙතනින් තියාගෙන ඉතුරු සලු ඔක්කොම් මං බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියලා සලු දෙකක් අරගෙන
අනෙක් සලු ටික බුදුරජාණන් වහන්සේට බණහල සංඝයා වෙනුවෙන් එදා ධර්ම පරිස්කාර හැටියට පූජ කර. දැම් බමුණටයි බැමිණියටයි සලු දෙකක් තියෙනවා. දැම් බණහන්නේනවා දෙන්නම සතුටේ. දවසක් සීතල දවසක් එදා බමුණ ඇවිල්ල බණහන. එදා තුන්යම් රාත්‍රීම සතුටින් බණහනකොට රාත්‍රී රජ්ජුරුව දැක්කා ඒක සාටක බමුණ දරාගෙන ඉන්නවා රජ්ජුරුව තෑගි කරපු එක සලුවක්. හැබැයි සීතලට ඒ සලුව ප්‍රමාණවත් මදි. මේ බමුණ වෙවුලනවා වෙවුල සීතලේ බණහන. රජ්ජුරුව හරිම සද්ධාවන්තයි. රජ්ජුරුව ගාව තිබුණ කරේ දාගෙන ඉන්නවා රන් නූලෙන් වියපු ගණකම වටිනා කම්බිලියක්. වටිනා සලුවක් පොරෝගෙනන රජ්ජුරුව. මේ සලුව රජ්ජුරුවම ඒක සාටක බමුණට පෙරෙව්වා තෑගි කරා. රජ්ජුරුව බණහලයිදා පිටත් වෙලාගයා තමන් පොරෝගෙන හිටපු වටිනා ලක්ෂයක් වටින සල්ුවක් තමයි අර බමුණට පූජ කරේ. බමුණ කල්පනා කරා මේ තරම් වටින රත්තරම් පාට සලුවක් පොරවන්න මම මේ කුණුවෙලා යන ශරීරයක් නවදුරකින් අසූචි වැගිරෙන මේ කුණුවෙලා යන කයක් දරාගෙන ඉන්න මම වගේ කෙනෙකුට හනික මං වගේ සාමාන්‍ය මනුස්සයකුට මෙච්චර වටින සලුවක් මේක වටින්නේ බුදු හාමුදුරුව වෙනුවෙන් ධර්මය වෙනුවෙන් මං මේක රජ්ජුරුවන්ටත් පින් ලැබෙන විදිහට වටිනා පූජාවක් කරනවා කියලා පිරිස පිටත් වෙලා යනකං ඉඳලා බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියට වැඩම කරා. එදා ඒක සාටක බමුණ ගන්ධ කුටියට වැඩම පැමිණිලා බුදු හාමුදුරන්ට වන්දනා කරලා ඉල්ලීමක් කරා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස. ඔබවහන්සේ මේ කුටියේ සිංහ සෙයියාවෙන් සැතපෙන තැනට ඉහළ තථාගතයන් වහන්සේගේ ඒ සැතපෙන තැනට ඉහලින් වියනක් කරලා මේ රන් සලුව මට පූජා කරන්න මට අවසරයි. බුදුරජාණන් වහන්සේ අවසර දුන්න. ඒ වෙලා මේ වටිනා සලුව රන් නූලෙන් වියපු රත්තරම් පාට වටිනා සලුව බුදුරජාණන් වහන්සේ සැතපෙන තැනට ඉහලින් වියනක් හැටියට 4 කොන බැඳලා වහලේ ලස්සනට සකස් කරලා බැඳලා එල්ලලා සාදුකාරදිදී සතුටෙන් බුදු හාමුදුරන්ට වන්දනා කළ ඔහු පිටත් වෙලා ගියා. එදා දහවල් රජ්ජුරුව බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. ඇවිල්ලා ගන්ධ කුටියට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ සමග කතා කරද්දී සාකච්ඡා කරනකොට රජ්ජුරුව දකිනවා බුදුරජාණන් වහන්සේ සිංහ සෙයියාවෙන් සැතපෙන තැනට ඉහලින් තමන් කලින් දවසේ ඒක සාටක බමුණට තෑගි කරපු වටිනා රන් නූලෙන් වියපු මේ වටිනා සලුව වියනක් කරලා පූජ කරලා. බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මේ සලුව ඊයේ මම ඒක සාටක බමුණට තෑගි කරා නොවේ. බුදුරජාණන් වහන්සේ වදාළ රජතුමනී බමුණා තමයි උදෑසන තථාගතයන් වහන්සේ වෙනුවෙන් මේ පූජාව කරලා වියනක් කරලා පූජ කරලා ගියේ. රජ්ජුරුව තවත් පැහැදිලා මේ බමුණට සිටු තනතුරක් පිරිනමලා වස්තුව දීලා මාලිගාවක් තෑගි කරලා මේ බමුණටත් ඊළඟට ඒ බැමිණිය ඇතුළු පිරිසට තෑගි භෝග දීලා තනතුරු පිරිනමලා රජ්ජුරුව උපකාර කරන්නට යෙදුණා. මෙන්න මේ එදා කල්ප 90කට පෙර විපස්සී බුද්ධ ශාසනයේ තමන්ට තිබිච්ච එකම සලුවත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරපු එදා ඒක සාටක බමුණ තමයි අපේ බුද්ධ ශාසනයේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බවට පත් වුණේ. තතිය ශ්‍රාවකයන් වහන්සේ මේ ශාසනයේ පිංගතුනි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගැන ඔබ අහලා ඇති. උන්වහන්සේ පෙනුමෙන් හරියට බුදුරජාණන් වහන්සේ වගේමයි. සමහරු රැවටුණා කියනවා. අන්න බුදුහාමුදුරුවෝ වඩිනවා කියලා සමහර අය මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඈතින් වඩිනකොට රැවටෙනවා. ඒ නිසා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කැමති වුණේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින නගරවල ප්‍රදේශවල ඒ සමාජ මිනිස්සුන්ට පේන්න වැඩම කරන්න ගැවසෙන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන තෙක්ම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දූතාංග සමාදන් වෙලා දූතාංග ධාරීව මහ වනාන්තරවල වැඩිපුර කාලයක් පිප්පලී ගුහාවේ වැඩ හිටියා කියලා ධර්මයේ සඳහන් වෙනවා. තථාගතයන් වහන්සේ පිරිනිවන් පායවට පස්සේ තමයි උන්වහන්සේ එළියට වැඩම කළ ශාසනික වගකීම දරාගෙන
ධර්ම සංගායනා කරමින් මේ කටයුතුවලට මූලිකත්වය ගත්තේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 7ක් පිහිටියා කියලා සඳහන් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 32ක් තිබ්බනේ. පින්වතුනි, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ දරාගෙන හිටිය මහ පොළොව 3 වතාවක් කම්පා වෙච්ච ඒ මහා පාංශුකුල චීවරය බුදුහාමුදුරන්ගේ ශ්‍රී හස්තයෙන්ම ලබලා දුන්නේ, ඒ සිවුර පොරෝගත්තේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේ අවුරුදු 120ක්ම ආයු වින්දනය කරා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ධර්ම සංගායනා කරලා බොහෝ කාලයක් වැඩ ඉඳලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිරිනිවන් පාද්දී උන්වහන්සේගේ පිරිනිවන් පෑම හරිම පුදුම සිදුවීමක්. මේ ශාසනය තුල සඳහන් වෙන්නේ එවැනි සිදුවීම් එකම එක සිදුවීමක්. ඒකත් සසරි බොහෝ කාලයක් සිදුවෙච්ච යම් කර්ම විපාකයක් මත සිදුවෙන දෙයක්. උන්වහන්සේ භාවනාවෙන් දැක්ක උන්වහන්සේගේ ආයුෂ ගෙවිලා අවසానයි. පිරිනිවන් පාන්න දිනේ ලං වෙලා. කොහොමද මම පිරිනිවන් පාන්න කියලා උන්වහන්සේ බලද්දි දකිනවා පෙර සසරේ කර්මානුරූපීව මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුදු වෙලා උන්වහන්සේට විපාක දෙන්න තියෙන යම් කර්මයක් එක්ක බැඳිච්ච සිදුවීමක්. උන්වහන්සේ පිරිනිවන් පෑවේ ගල් පර්වත 3ක් මැද්දේ. ඒ පිරිනිවන් පෑවට දේහය දැවිලා පිලිස්සිලා ධාතුන් වහන්සේලා ලැබුණේ. ඒ නිසා මතක තියාගන්න, අද මේ ලෝකෙ කොහෙවත් දෙව්ලොවත් බඹලොවත් මනුලොවත් නාලොවත් වෙනත් කිසිම තැනක මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශරීරයේ ශාරීරික අස්ථි ධාතුන් වහන්සේලා කොහෙවත් නැහැ. උන්වහන්සේගේ දේහේ තාම ඒ ආකාරයෙන්ම පර්වත 3 මැද්දේ පිහිටලා තියෙනවා. උන්වහන්සේගේ දේහය ආදාහනය වෙලා ධාතුන් වහන්සේලා ලැබෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට කියලා සඳහන් වෙනවා. එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ උන්වහන්සේ සංඝයාට දැනුම් දීලා සංඝ පිරිස සමග ඒ පර්වත 3 මැද්දට වැඩම කරලා අහසේ පෙළහර පානකොට මේ පර්වත 3 මැද්දේ සක්‍ර දෙවියන් ඇඳක් පනවනවා. සතරවරන් දෙවියන් 4 දෙනා දිව්‍ය පිරිස පිරිවරාගෙන සාදුකාර දිදී ඇවිල්ලා ඇදේ 4 කොන පහන් 4ක් දල්වලා මල් පූජා කළ අධිෂ්ඨාන කරා. යම් දවසක මේ දේහය පිරිනිවන් පාපු මේ උන්වහන්සේගේ දේහය ආදාහනය වීමක් සිදුවෙනවද, එතෙක් මේ පහන් නොනිමේවා, මේ සුවද නොමැකේවා, මල් පර නොවේවා කියලා අධිෂ්ඨාන කරා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සංඝයාට අවවාද කරලා අහසේ පළඟක් බැඳගෙන දහම් දෙසලා උන්වහන්සේ අර පර්වත 3 මැද්දට වැඩම කරලා බුදුරජාණන් වහන්සේගේ මහා පාංශුකුල චීවරයේ තමයි උන්වහන්සේ දරාගෙන ඉන්නේ. මේ සිවුර ඒකාංශ කළ පොරෝගෙන මේ ඇඳ මත සිංහ සෙයියාවෙන් සැතපීලා 4 වෙනි ධ්‍යානයටම සමවැදිලා ඒ ධ්‍යානයෙන් නැගී සිටිනවා සමගම උන්වහන්සේ පිරිනිවන් පාවදාලා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිරිනිවන් පානවා සමගම මේ පර්වත 4 මේ පර්වත 3ම එකට යාවෙලා වැහිලා ගියා. පිරිනිවන් පාපු දේහේ පිහිටි තැන පාත්‍රයක් මුණින් නවලා වැහුවා වගේ ඒ කුහරයේ හිටින විදිහට ගල් පර්වත 3 එකට යාවිලා වැහිලා ගියා. අද මේ ස්ථානයට බොහෝ පිරිස ගිහිල්ලා වන්දනා කරනවා. අපි දඹදිවගේ අවස්ථාවල් වල මේ ස්ථානයට ගිහිල්ලා වන්දනා කරන්න අපටත් වාසනාව සැලසුණා. ඒ නිසා සමහර කුක්කුට පාද කියලා හඳුන්වනවා, ගිරිපාද කියලා හඳුන්වනවා. මෙන්න මේ ස්ථානයේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය මේ පර්වත 3කින් වැහිලා පිහිටලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ මහා පාංශුකුල චීවරය දරාගෙන වැඩ ඉන්න උන්වහන්සේගේ දේහය තවමත් පර්වත 3 මැද්දේ පවතිනවා. පින්වතුනි, බුදු කෙනෙක් දරාගෙන හිටිය ඒ මහා පාංශුකුල චීවරේ මහ පොළොව 3 වතාවක් කම්පා වෙච්ච චීවරය. බුදුරජාණන් වහන්සේගේ සිවුරක් වේවා, උන්වහන්සේ පරිහරණය කරපු නිසීදනයක් වේවා, අඳන සිවුරක් වේවා, ඒවා අපි ධර්මයේ හඳුන්වන්නේ ධාතුන් වහන්සේලා හැටියට. අපි කියන්නේ බුදුහාමුදුරන්ගේ සිවුර කියලා. චීවර ධාතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ නානකඩේ අපි කියන්නේ දිය සාටක ධාතුන් වහන්සේ. ඒ නිසා
ඔබ අහලා ඇති අපේ රටේ කැලණියේ බුදුරජාණන් වහන්සේ කැලණියට 500ක් මහරහතන් වහන්සේලා සමග වැඩම කරපු වෙලාවේ පැම් පහසු වෙලා ගොඩට වැඩම කරපු වෙලාවේ උන්වහන්සේගේ දිය සාටකේ නානකඩේ ඒ සිවුර වනපු වෙලාවේ ඒ පර්වතයේ මත පිහිටිය. බුදුරජාණන් වහන්සේ දැනුම් දුන්නා ඔය තැන චෛත්‍යයක් ඉදි කරවන්න. ඒ සිවුර පිහිටපු මේ ගල පිහිටි තැන චෛත්‍යයක් ඉදි කරයි. ගොඩ කැලණියේ සිවුරු දාගැබ නමින් එදා සෑයක් ඉදි වුණා කියලා අපේ ඉතිහාස සඳහන් වෙනවා. ඒ වගේම ථූපාරාම මහා සෑය පිහිටි තැන පෙර බුදුරජාණන් වහන්සේලා කකුසඳ බුදුහාමුදුරුවන්ගේ ඩබරා ධාතුන් වහන්සේ දියගෙන ගිය භාජනයේ තැන්පත් වුණා කියලා ඉතිහාසෙ තියෙනවා. කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ නානකඩේ තැන්පත් වෙනවා. කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ ඉන පැළඳි පටිධාතුන් වහන්සේ එතන තැන්පත් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුන් වහන්සේ තැන්පත් වෙලා අද ථූපාරාම මහා සෑය පිහිටි තැන. එවැනි බුදුවරුන් පරිහරණය කරපු නිසීදනයක් වේවා සිවුරක් වේවා මේ ලෝකයේ බුද්ධ ශාසනයේ පවතින තාක් මහා සෑයවල් ඉදි කරලා බුදුගුණ සිහි කරමින් වන්දනා කරමින් අප්‍රමාණ පින් දහම් රැස් කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අද දවසේ මේ ධර්ම දේශනාවේදී ඔබට පැහැදිලි කරලා දුන්නේ අපේ බුදුරජාණන් වහන්සේ දරාගෙන හිටියේ මහා පාංශකුල චීවරේ. 3 වතාවක් මහපොළොව කම්පාවෙච්චේ මහා පාංශකුල චීවරේ. ඒ වගේ මෙහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබද්දී ඒ සිවුරු පිරිකර පහළවීම බුදු කෙනෙකුට පමණක් කළ හැකි අසිරිමත් පූජා බුදුරජාණන් වහන්සේ අභිනිස්ක්‍රමණය කරද්දී දා බෝසතාණන් වහන්සේ නමක් හැටියට ගටීකාර බ්‍රහ්ම දෙවියන් තමයි අහසින් මැවිල්ලා මුලින්ම අට පිරිකර පූජා කරේ. ඉතින් ඔබේ ජීවිතය තුළ ඔබ කොයි තරම් සිවුරු පූජා කළ අට පිරිපොක්කර පූජා කරමින් මොන තරම් පින්කම් කරගෙන නැද්ද? කටින පින්කම්. ඒ නිසා ඔබේ ජීවිතය තුළ ඔබ කරන මේ සියලු පින්කම් ප්‍රාර්ථනා කරන්න අපේ ජීවිතවල අපි සිදු කරගත් සියලු සිවුරු පූජා අට පිරිකර පූජා කටින පින්කම් ආදී මේ සියලු පූජාවන් අපට නිවන් අවබෝධය පිණිස ධර්මාවබෝධය පිණිසම උපකාර වේවා වේවා කියන අධිෂ්ඨානය ඇති කරගන්න. අද ධර්මශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. විශේෂයෙන් අද ධර්ම දේශනාවේ පින්බර දායකත්වයෙන් ධර්මයෙන් කටයුතු කරේ එංගලන්තයේ පදිංචි පුබුදු විජේසේන මහත්මයා. එතුමන්ටත් සුජීවත්ව ඉන්න පවුලේ සෑම සියලු දෙනාටමත් බණ ඇසූ ඔබ හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. එංගලන්තයේ පදිංචි පුබුදු විජේසේන මහත්මයාගේ උතුම් අරමුණු අතර සඳහන් වුණේ මිය පරලොවගේ දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීම. එතුමන්ගේ මිය පරලොවගේ දෙමාපියන් ඇතුළු සංසාරගත සියලු ඥාතීන් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා. වහවහා සංසාර දුකින් අත මිදේවා කියලා අපි සාදු කියලා පින් දෙමු. ඉතින් බණ ඇසූ ඔබ හැම දෙනාමත් ලක්වාසී ලෝවාසී සියලු දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඔබ හැම දෙනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.